Right. Udala, good evening to you. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good evening, sir. Good Okay. evening. Let's start our tube class. Tube class के व्यक्ति का आरंभ करमो. udala මට කියන්න මේ ඉස්කෝලේම පටන් ගත්ත 10 වසරට. ඔව් සර්. ඉස්කෝලේ යනවා මේ දවස්වල. Oh, sir. Yes, sir. ගන්නවා. Oh, sir. කොහෙද පටන් ගත්තා? Going to school, right? ඉස්කෝලේ පටන් අරගෙන තියෙන්නේ. නමුත් අපිට මේ වෙලාවෙද්දි මම හිතන්නේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. සෙනසුරාදා දවසේ නම් කොහොමත්ම ප්‍රශ්නයක් නැහැ. හරි අපේ ක්ලාස් එක තියෙන වෙලාවට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. අද තමයි චුට්ටක් හරි ප්‍රශ්නයක් වුණොත් ඉස්කෝලේ ඇරලා පරක් වෙලා සමහර වෙනවා වෙන්න පුළුවන්. හරි. නමුත් දැන් මේ වෙලාවෙදී නම් හැමෝම වගේ ඉස්කෝලේ ඉවරලා ඇවිල්ලා හරි. right. ගැටලුවක් නෑ අපිට පන්තිත් පටන් ගන්න පුළුවන් වෙයි සමහරට නොවැම්බර් 16 පස්සේ අපි බලමු. හරි දැනට රජයෙන් අවසර දීලා තියෙනවා. නොවැම්බර් 16 වෙනිදා සිට private classes tuition classes පටන් ගන්න පුළුවන් කියලා. ඒ අනුව අපි බලමු. හරි පටන් ගන්න අවසර දුන්න සැනින් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා පන්ති ටිකක් physical classes ටිකක්. හරි right. උදාහරණ නම් වැටික ආරම්භ කරමු. So today we are going to discuss the tune. This is the tune I have given for this month. මේ මාසේ සඳහා නොවැම්බර් මාසේ සඳහා මෙන්න මේ ටියුට් එකයි මම දීලා තියෙන්නේ. අද මේ ටියුට් එකයි අපි සාකච්ඡා කරන්න. හරි. උදාලා ගන්න ටියුට් එක. මම බලාපොරොත්තු වෙනවා I hope you all have taken this tune. මේ ටියුට් එක අරගෙන ඇති කියලා. Have you got this? මේක අරගෙනද තියෙන්නේ? මේ ටියුට් එක අරගෙන Yes, තියෙන්නේ? sir. Yes, sir. Right. Yes. Okay. Oh, sir. මේක ගිය සතියේ homework එකක් මේ ටියුට් එකේ දීලා තියෙනවා. What are the homework I have given you? මොනවද දීපු homework මට කියන්න? 1 2 3 4 5. Test 1 2 3 4 5 then. ඔව් විතරයි සර්. Test 1 2 3 4. Right. I think you all have written answers for these tests. මම හිතනවා ඔයාලා උත්තර ලියලා ඇති මේ ටිකට. හරි. අපි එහෙනම් සාකච්ඡා කරමු. අපි සාකච්ඡා කරමු answers ටික. ගන්න red pen එක. මේ රීඩ් ඔන්නේ නැහැ කියනවා බදලනවා. මොකද? මොඩේ කියන්නේ? right මේ ටියුට් එක අරගෙන ඔයාගේ answers ටික මාක් කරගන්න ඕනේ. දැන් පුතාලා මේ වෙද්දි answers ලියලා තියෙනවා. හරි මම කියලා තියෙනවා ටියුට් ක්ලාස් එකේදී අපි ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. කියන්නේ විභාගයට එන්න පුළුවන් questions තමයි සාකච්ඡා කරන්නේ ටියුට් ක්ලාස් එකේදී. ඒතර මේවට උත්තර ලියලා තියෙනවා නම් තමයි අපි මේ කරන වැඩේ වඩාත් සාර්ථක වෙන්නේ. මම කියද්දි උත්තර ලියාගෙන වැඩක් නැහැ. ඔයා තාම උත්තර ලියලා නැත්නම් පුතාලා ඔයා මම දැන් උත්තර කියදි වෙන කොහේ හරි උත්තර ටික ලියා ගන්න. පස්සේ ටියුට් එකේ තනියම කියලා චෙක් කරගන්න. හරි තනියම උත්තර ටික ලියලා චෙක් කරගන්න. right අපි බලමු we are coming to the test 1 in the tute. අපි ගන්නවා ටියුට් එකේ test 1 එක page number 2 test 1. ඊට අංක දෙකේ තියෙන test 1 එක අපි ගන්නවා. right අපි බලමු මොකද මේකේ තියෙන්නේ. Complete the following dialogue by selecting the most suitable word from the boxes. Write the correct letter in the blank. The first one is done for you. Complete කියලා කියන සම්පූර්ණ කරන්න the following dialogue පාස් සඳහන් දෙවස by selecting තෝරා ගනිමින් the most suitable word. වඩාත් ගැළපෙන වචනේ from the boxes. මේ විලා තියෙන boxes වලින් වඩාත් ගැළපෙන වචනේ තෝරාගෙන මේ dialogue එකේ හිස් දැන් ටික පුරවන්න කියලා කියන්නේ. Write the correct letter in the blank. ඔයාලට වචනේ ලියන්න කියලා නෙමෙයි කියන්නේ මොකද්ද? Write the correct letter in the blank. Letter කියලා කියන්නේ අකුර. ලියන්න නිවැරදි අකුර හිස් තැනින්. ඒ කියන්නේ මේ කොට දෙකේ වචන වර්ගයක් තියෙනවා ඔයාලට පේනවා. හරි. ඒ වචන ඉදිරියෙන් තියෙනවා A B C D E F කියලා. අන්න ඒ හරි letter එක මොකද්ද කියලා ලියන්න ඕනේ. A ද B ද C ද මේ ස්ථාන වලට දාන්න තියෙනවා. හරි වචනේ ලියලා හරියන්නේ නැහැ. හරියට question එක කියවනවා. The first one is done for you. පළවෙනි එක ඔයා වීඩියෝ එකෙන් කරලා තියෙනවා. right බලමු මේ වචන ටිකේ meanings ටික මට පුතාලා කියන්න. පළවෙනි box එකේ තියෙනවා A තියෙනවා idea, B තියෙනවා fun, C තියෙනවා take. idea කියලා කියන්නේ මොකක්ද? අදහස. අදහස හරි. fun කියලා කියන්නේ විනෝදය. විනෝද වෙනවා. විනෝදය. විනෝදය. yes විනෝදය. ඔව්. take කියලා කියන්නේ ගන්නවා.
ඔව් ගන්නවා කියන අදහස. ගන්නවා කියන අදහස. ඊට පස්සේ තියෙනවා එහා පැත්තේ box එකේ wrong headache feeling. wrong කියලා වැරදි ඇඳි ඔව් වැරදි කියන අදහස ගන්න පුළුවන් අපිට. හරි. එහෙම නැත්නම් මේ අවුල කියන අදහස වගේ. වැරදි මොකද්ද අවුල වගේ නිකම් අවුලගේ මොකද්ද ඔයාලට තියෙන අවුල මොකද්ද අවුලෙන් ඉන්නවා වගේ මේ අදහසත් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ headache කියලා කියන්නේ හිසේ කැක්කුම ඔව් හිසේ කැක්කම. හරි. ඔයා මතක තියාගන්න මේ ඒ කියන වචනේ තේරුම තමයි මේ වේදනාව කියන්නේ. වේදනාව. ඒකට හිසේ වේදනාව. හිසේ වේදනාව නම් head කියන වචනේ මුලනවා. වේදනාව අමාරුව කියන තමයි අපි මේ ඒ කියලා කියන්නේ. ACHE හැමද. බඩේ අමාරුවට මොකද්ද කියන්නේ? බඩේ අමාරුවට මොකද්ද? ස්ටොමැකේ ස්ටොමැක් කියලා කියනවා. ස්ටොමැක් කියලා කියනවා බඩට අමාරුව කියන්නේ ඒ කියලා දානවා. ස්ටොමැක් කියලා කියනවා බඩේ අමාරුව. හරි? අන්න ඒ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අමාරු වේදනාව කියන අදහස. හරි? ඊට පස්සේ ඊළඟ එක තියෙනවා feeling. feeling කියලා කියන්නේ දැනෙනවා ඔව් දැනෙනවා කියන අදහස. හරි? ගීමටත් කියනවනේ දැනෙනවා feeling. හරි. අපි බලමු මේ ඩයලොග් එක කොහොමද ෆීල් කරන්න ඕනේ කියලා. ඊළඟ තියෙනවා ඒ කියනවා මෙන්න මෙහෙම කතාවක්. I would like to දීලා තියෙනවා C. I would like to take a trip to the beach. I would like මම කැමති to take අරගෙන යන්න එනතම් එක්කගෙන යන්න වගේ අදහසක්. a trip චාරිකාවක් to the beach. හරි වෙරළට beach එකට. B කියනවා what a wonderful ඒක කොච්චර හොඳ wonderful Idea. කියලා කියන්නේ ඔව් කොච්චර හොඳ මොකද එතන එන්න ඕනේ දෙවෙනි ස්ටැන්ඩ් idea wonderful idea කියන එකයි එන්න ඕනේ idea කියන්නේ ඒ කියන එකයි ඒ ඊට පස්සේ කියනවා it would be ඒක it would be මොකක්ද fun fun would be fun ඒක විනෝදජනකයි විනෝද සහගතයි හරි fun B කියන එකයි එන්නේ ඊට පස්සේ තියෙනවා why didn't you go to school yesterday ඇයි ඔයා ඊයේ පාසලට ගියේ නැත්තේ why didn't you go to school yesterday හරි එතකොට why කියනවා I was not well I was not මොකක්ද එන්නේ feeling feeling I was not feeling well. I was not feeling well. මට හොඳ ගතියක් තිබෙන්නේ මට හොඳ නෑ වගේ අසනීපයි වගේ කියන දාස් තමයි I was not feeling well. I was not feeling well කියන්නේ අසනීප ගතියේ හිටියට. feeling කියන එකට F කියන එකයි කියන්නේ. right. ඊට පස්සේ exam what was with you? What Wrong. was wrong what was wrong with you? right මොකක්ද ඔයාලට තියෙන අවුල මොකක්ද ඔයාලට තියෙන වැරද්ද වැරද්දට මෙතන අවුල කියන දාස හරි what was wrong with you මොකක්ද ඔයාලට තියෙන අවුල කියනවා I had a severe මට තියෙනවා severe කියලා කියන්නේ දරුණු තැන ලියාගන්න I had a severe මට තියෙනවා දරුණු මොකක්ද headache 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 මට තියෙනවා දරුණු හිසේ කැක්කුමක් right I had a severe headache එහෙනම් මේ ආකාරයෙන් තමයි ඩයලොග් එක ෆිල් වෙන්න ඕනේ. හරි. ලකුණු 5 හිමි වෙනවා පුතාලට. එකට එක ලකුණ ගන්න. එතන බ්ලැන්ක්ස් 5ක් තිබ්බා. ඔය ලකුණු දාගන්න 5න් කීයද කියලා. right. මට කියන්න බලන්න 5න් 5ම තියෙන අය අතුරුසන්. හරිම ලේසි මේක. raise your hand. right. very good. උත්තර ලියවනම් අනිවාර්යෙන් ලකුණු 5ම ගන්න පුළුවන්. මේ දීලා තියෙන්නේ 10 වසරේ 3 වෙනි වාර විභාගෙට එන්න පුළුවන් ප්‍රශ්න. හරි. දැන් ඔයාලට මේ දේවල් කියවලා තේරුම් ගන්න පුළුවන්. හරි ලේසියෙන් උත්තර ලියන්න පුළුවන්. හරි. right. We are coming to the test 2. එකෙක් අහලා තියෙනවා සර් විදුලිකේ ක්ලාස් පටන් ගන්නේ කවදද කියලා. උදේ විදුලිකේ පන්ති පටන් ගන්න වෙන්නේ නොවැම්බර් 16 තමයි රජයේ පටන් ගන්න කියලා අපිට අවසර දීලා තියෙන්නේ. පටන් ගන්න වෙන්නේ ඒ මොනත් ඒන් පස්සේ මම ඔයාලගේ WhatsApp group වලට දැනුවත් කිරීමක් කරන්නම් පටන් ගත්තොත් නරුන් සර්වයි මමයි ප්‍රතිගම සර්වයි සහ අනිකුත් අපේ විදුලි ආයතනයේ ඉන්න ගුරුවරු අපි ඔක්කොම කතා වෙලා පටන් ගන්නෙ එකටම තමයි පටන් ගන්න කට්ටියම
ඔයාලට දැනුවත් කිරීමක් කරන්න නම් හරි. පන්ති පටන් ගන්නවා නම් කවදද පටන් ගන්න? ඒ ස්ථිර ටයිම් ටේබල් එක මොකද්ද වෙන්නේ? කොහොමද කියලා දැනුවත් කිරීමක් කරන්න. right. අපි ගන්නවා test 2 එක. මට කියන්න පුතාලා did you write down answers for the test 2? උත්තර ලියවද ඔයාලා test 2 එකට? yes sir okay. අපි බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා මේ. Read the instructions given below. කියවන්න කියනවා instructions මේ දීලා තියෙන මේ instructions කියනගේ සිංහල තේරුම මොකද? උපදේශ given below. පාත් දීලා තියෙනවා. Select the most appropriate place where you can see these instructions and write the correct letter in the blank. Select the most appropriate place. තෝරගන්න කියනවා වඩාත් සුදුසු. appropriate කියලා කියන්නේ සුදුසු කියන වඩාත් ගැළපෙන හරි සුදුසු ස්ථානය where you can see ඔබට දැක ගන්න තියෙන these instructions මේ උපදෙස් දැක ගන්න තියෙන වඩාත් සුදුසු ස්ථානය තෝරන්න කියනවා and write correct letter සහ ලියන්න කියනවා නිවැරදි අකුර letter කියලා කියනවා ලියුමට ඒ වගේම අකුර කියන්න හරි නිවැරදි අකුර in the blank හිස් තැනේ the first one is done for you පළවෙනි එක කරලා පෙන්නලා තියෙනවා උතලා කියන්න බලන්න what are the places given here මෙතන දීලා තියෙන ස්ථාන ටික මොනවද පළවෙනි එක bookshop කියලා කියන්නේ පොත්හල හරි ඔව් පොත්හල පොත් සාප්පුව කියලා ගන්න පුළුවන් B දීලා තියෙනවා bank කියලා කියන්නේ බැංකුව බැංකුව C තියෙනවා hospital රෝහල රෝහල next one is textile shop කියලා කියන්නේ දුම් කඩේ yes ඔව් ඇඳුම් කඩේ නේද next one is museum කෞතුකාගාරය කෞතුකාගාරය සමහරට ඔක අමතක වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන් ඔයා දන්නවා බැංක් කියන්නේ බැංකුව hospital කියන්නේ රෝහල ඒවා දන්නවා මේ museum කියන්නේ අමතක වෙලා ගිහිල්ලා වෙන්න පුළුවන් ගොඩක් අය හරි museum එක බලන්නත් යන්නේ නැති පහ වසරේ පොඩි පන්ති වල ඉන්න කාලේ හරි the museum කියලා කියන්නේ කෞතුකාගාරය next one is botanical garden උද්භිද උද්‍යානය විත උද්‍යානය උද්භිද උද්‍යානය right අපි බලමු මෙන්න මේ ඔය තියෙන ස්ථාන වලට ගැලපෙන උපදේශ වගේක් තියෙනවා පිටු අංක 3 page number 3 වල උඩ 1 2 3 4 5 6 කියලා වුණ දීලා තියෙනවා උදාට කියනවා මෙන්න මේ දීලා තියෙන 1 2 3 4 5 6 කියලා දීලා තියෙන instructions තියෙන්න ඕනේ මොන වගේ ස්ථාන වලද කියලා තෝරලා ඒ ස්ථානයට අදාළ letter එක ලියන්න මෙන්න first one is done for you පළවෙනි එක කරලා පෙන්නලා තියෙනවා පළවෙනි එකේ දීලා තියෙනවා discounts until stock lasts discounts කියලා කියන්නේ වට්ටම් until stock lasts තොග අවසන් වෙනතුරු වට්ටම් දෙනවා කියලායි කියන්නේ මොකක්ද මේකේ උත්තරේ කියලා දීලා තියෙනවා කොහෙද මේක දීලා දාන්නේ ඔව් තොග අවසන් වෙනතුරු වට්ටම් දෙනවා කියලා කොහෙද තියෙන්නේ මියුසියම් එකේ ගහලා නැහැ නේද හොස්පිටල් එකේ ගහලා තියෙනවා තොග අවසන් වෙනතුරු මේ වට්ටම් දෙනවා කියලා හරි හොස්පිටල් එකේ ඉන්නේ නැහැ අන්න කියලා හිතයි හරි එහෙම නැහැ කොහෙද ගහලා තියෙන්නේ D එකේ ටෙක්ස්ටයිල් ෂොප් ටෙක්ස්ටයිල් ෂොප් එකේ right අන්න ඒ වගේ අනිත් ඒවා ටිකත් ඔයාලා ලියන්න ඕනේ අපි ගමුකෝ test 2 සර් වාක් වල තේරුම් පොඩ්ඩක් කියන්න හරි මම කියන්නම් තේරුම් ටික අහන්න ටික අපි 11 වසරේ වැඩවලට ලං වෙනවා. හරි. තව ටික කාලෙකින් දැන් නොවැම්බර් මාසෙත් ඔන්න පටන් ගත්තා. දවස් 10ක් ගිහිල්ලත් ඉවරයි. හරි. මේ මාසෙත් තව දවස් 20කින් අවසන් වෙනවා. ඊට පස්සේ දෙසැම්බර් මාසෙත් අපි අපිට ඕන නම් 10 අපිට 11 වසරේ වැඩ පටන් ගන්න පුළුවන් දෙසැම්බර් මාසේ වුණා. හරි. මේ නමුත් අපි අර ආයතනයේ වශයෙන් පුතේ මට පොදුවේ මට විතරක් පටන් ගන්න බැහැනේ. හරි අපේ වැඩ දැන් 10 වසරට දින වැඩ අපි බහුතරයක් ගොඩක් දේවල් ඉවර කරලා තියෙන ක්ලාස් එකේ හරි නමුත් මට විතරක් පටන් ගන්න බැහැ ආයතනයේ පොදුවේ ගුරු අපි සෙට් එකම එකට පටන් ගන්න නිසා බොහෝ වෙලාවට 11 වසරේ පන්ති වල වැඩ ටික අපිට ජනවාරි මාසේ තමයි ආරම්භ කරන්න වෙන්නේ. තව ටික කාලෙකින් අපි 11 වසරේ වැඩ ටික ආරම්භ කරනවා. ඒකට මගේ හැරිච්ච සියලුම පාඩම් ඒ සියල්ල ඉගෙන ගන්න පුළුවන්. හරි ක්ලාස් එකේදී අපි මුල ඉඳලා සියල්ල සාකච්ඡා කරනවා ටෙන්සස් පාඩම් නැවත මුල ඉඳලා
අර 10 වසර පන්තියේ කතා කරාට වඩා සියල්ල කතා කරනවා. හරි simple present tense ගත්තාම වාක්‍ය හදාගන්න විදිහ, ප්‍රධාන භාවිතය, sentence types, WH questions එක simple present tense, ඒ වගේම simple present tense විතරක් වාක්‍ය හදාගෙන short essay එක හරි ඔය සියල්ල කතා කරනවා. Casus පාඩම, active voice, passive voice, reported speech, හරි ඒ වගේම nouns, verbs, adjectives, adverbs, prepositions, pronouns, conjunctions, හරි ඔය සියල්ල exam එකට target කරලා අපි ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා 11 වසරේ. හරි දැන් බොහෝ වෙලාවට දෙසැම්බර් මාසෙත් අපිට 10 වසර වැට්ටිකම කරගෙන යන්න වෙයි. හරි ඊට 11 වසරේ පළවෙනි ජනවාරි වල ඊළඟ අවුරුද්දේ අපි 11 වසර වැට්ටික ආරම්භ කරනවා. සමහර ඉස්කෝලවල මම දන්නේ නැහැ කොහොම කරයිද කියලා. සමහර පුතාලා ඉස්කෝලෙන් දැන් මොකද කියන්නේ? 10 වසරේ වැඩ ඊළඟ අවුරුද්දෙත් කරනවා කියනවා. ඔව්. ඔව් සර්. ඔව්නේ මට ලැබිච්ච ආරංචි මාර්ගවලින් හැටියට නම් සාමාන්‍යයෙන් පුතා ඊළඟ අවුරුද්දේ ඔයාලට 10 වසරේ වැඩ තව ටිකක් කරයි කියලා එහෙම කතාවක් කියනවා ජනවාරි පෙබරවාරි මාර්තු වගේ වෙනකම් 10 වසරේ ගොඩක් දේවල් ඉගෙන ගන්න බැරි වුණා කියලා ඉස්කෝලේ ඉගෙනුවේ නැහැ. ඒ 11 වසරට ගියපම තව කරයි කියලා එහෙම කතාවක් කියනවා. ආ මේ කෙනෙක් මැසේජ් එකක් එවලා තිනවා අපිව 11 වසරට දාන්නේ මාර්ච් වල කිව්වස්. ආයෝ. හරි. අපේ ක්ලාස් එකට ඒව අදාළ නැහැ. හරි. අපි 11 වසර වැඩ පටන් ගන්නවා ජනවාරි වල. හරි. එතකොට මේ ඔයාලට 11 වසරට ඉස්කෝලෙන් සමහරට මාර්තු අප්‍රේල් වගේ වෙද්දි තමයි මාරු කරන්නේ. ඔයාලට ඊළඟ අවුරුද්දේ ජනවාරි පෙබරවාරි මාර්තු මාසෙ 10 වසර මිදී. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ක්ලාස් එකේදී හරි 11 වසර වැට්ටික ආරම්භ කරනවා ජනවාරි වල. හරි. එතකොට අපි සියල්ල අපිට හරියට කරගෙන යන්න පුළුවන්. මොකද ඔයා 11 වසරට ගියපුවාම මම පටන් ගන්නවා මෙන්න මෙහෙම වැඩ පිළිවෙලක්. මොකද්ද? exam practice guide කියලා. ඒකට වෙනම tube set එකක් එනවා. exam practice guide කියලා. හරි. මේක tubes මම හිතන්නේ 1 2 3 4 5 6 or 7 tubes 6ක් හෝ 7ක් එනවා. හරි. O level exam එක target කරලා යන්න වෙනම tube set එකක් එනවා මේක. හරි. ඒකට වෙනම පන්ති ගාස්තු ගන්නේ නැහැ මේ එන ගෙවන පන්ති ගාස්තුම තමයි. හරි. ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා 11 වසරට ගියපුවාම. මගේ ප්‍රධාන පන්ති 11 වසරට ගියපුවාම ඔයාලගේ පන්ති. හරි. අනිත් පන්තිත් එක්ක බලද්දි වැඩිපුරම අවධානයක් වැඩිපුරම වෙලාවක් කැප කරන්නේ ඔයාලගේ ක්ලාස් එක වෙන්නේ. හරි. ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා. ඔබට ගින්න 11 වසරට ගියපුවාම ලොකු වැඩ තුනක් අපිට කරන්න තියෙනවා. හරියට මුලින් ඉඳලා ජනවාරි මාසෙම කරගෙන යමු. ඉස්කෝලේ ඔයා ඒ 11 වසරට මාරු වෙන දවසක මාරු වෙන්නේ. නමුත් අපි පන්තියේ ජනවාරි වල ඉඳන් වැට්ටික් කරගෙන ගියපුවම තමයි කවදා එක්සෑම් එක තිබ්බත් සමහර පුතාලගේ O level එක්සෑම් එකත් කල් යන්න පුළුවන්. හරි. එහෙම නොවෙන්නත් ඉඩ තියෙනවා. හරි. ඒවා විභාග කල් දාන්න වැඩිපුර විභාග දෙපාර්තමේන්තුවේ කැමති නැහැ. හරි. එලට වැඩ ගොඩ ගැහෙනවා. ආයෙ ඊට පස්සේ ඔයාලගේ පස්සේ විභාග ආයෙ කල් දාන්න වෙනවා. A level O level ශිෂ්‍යත් ආයෙ කල් දාන්න වෙනවා. ගැටලු වැඩි. එයාලා try කරන්නේ උපරිම මේ නිශ්චිත තියාගෙන ආපු අවුරුද්දටම එක්සෑම් එක තියන්න. මම දන්නේ ඔයාලා 11 වසරට මාර්තු වලින් පස්සේ දානවා නම් කවදා O level එක්සෑම් එක තියයිද කියලා. කවදා තිබ්බත් අපි ක්ලාස් එකේ ලෑස්තිලා ඉන්න ඕනේ දෙසැම්බර් තියෙනවා නම් හරයි. අපිට දෙසැම්බර් එක්සෑම් එක ලියන්න පුළුවන් කියන තත්ත්වය. හරි. 11 වසරේ සිලබස් එක අපි සාමාන්‍යයෙන් O level එක්සෑම් එකට මාස 3කට කලින් අවසන් කරනවා. හරි. ඔක්තෝබර් වගේ වෙද්දි ඉවර කරන්න. ඔක්තෝබර් වෙද්දි ඔයා ඊළඟ අවුරුද්දේ 2022 ඔක්තෝබරේදී උගන්වන්න තියෙන ඔක්කොම ඉවර කරන්න. ඊට පස්සේ අපි කෙලින්ම ආදර්ශ ප්‍රශ්න පත්‍ර වල තමයි ලියන්නේ. මොඩල් පේපර්ස්. හරි. ඒ වගේ ලොකු වැඩ පිළිවෙලක් තියෙනවා 11 වසරට යන පළවෙනි දවසේ. ඒ ගැන දැනුවත් කරන්නම්. උන්ටලා ඉස්කෝලේ යාළුවෝ ඉන්නවා නම් දැනුවත් කරන්න. 10 වසරේ පන්ති දාගෙන නැතුණාට කමක් නැහැ. ඊළඟ ජනවාරි මාසෙ ඉඳලා අලුතෙන් මම පන්ති පටන් ගන්නවා. තුන මුලින් ඉඳලම පන්තියට සම්බන්ධ වෙන්න කියලා. 11 වසරේ භාගයක් ගියාට පස්සේ ජොයින් වෙලා වැඩක් නැහැ ක්ලාස් එකට අලුතෙන් එනයි. හරි. මුලින් ඉඳලම සම්බන්ධ වෙන්න. දැන් සමහර 11 වසරේ ළමයි අහනවා සර් මම දැන් සර්ගේ පන්තියට එන්නද? දැන් අල්ල ගන්න පුළුවන්. ඒ අර සමහර ළමයි කියලා දැන් මේ දවස් ඉස්කෝලේ පටන් ගත්තානේ 11 වසරේට එයා ඉස්කෝලේ ගිහලා කියලා දැන් අපිට හොඳට ඉංග්‍රීසි පුළුවන් අපි මෙහෙම ක්ලාස් එකකට සම්බන්ධ වුණා. ඒ අහලා සමහර අලුතෙන්ම දැන් එන්නා. දැන් පරක්කු වැඩි 11 වසරේ ඉන්නවා. එයාලගේ දැන් වැඩ ගොඩක් ඉවර කළා. එයාලගේ එක්සෑම් ප්‍රැක්ටිස් කරන ඉඳී 6 වෙනි කියන්නේ. 6 වෙනි කියන්නේ. හරි මේ සියල්ල ඉවර කරලා තියෙනවා. දැන් ඇවිල්ලා වැඩක් නැහැ 11 වසර ළම. ඒ වගේ ඔයාලගේ කවුරු හරි යාළුවෝ ඉන්නවනම් ඊළඟ ජනවාරි පන්ති පටන් ගන්න පළවෙනි සතියේම සම්බන්ධ වෙන්න. හරි.
පන්ති පටන් ගන්න පළවෙනි සතියේම සම්මුතිය. right. ඒ නිසා අපි ඉස්කෝලේ කොහොම කරා ඉස්කෝලේ මාර්තු මාසේ 11 වසරට ගියා. මම ජනවාරි පළවෙනි සතියේ පටන් ගන්නවා 11 වසරේ වැඩ ටික. හරි. නැස්ති වෙන්න හරියට මුල ඉඳලා සුපිරිම ගේමක් ගහමු. O level ඉංග්‍රීසි වලට A එකක් ගන්න. හරි. ඉන්ටර්විව් එකකට ගිහලා සර්ටිෆිකේට් එක පෙන්නන්දි බය නැතුව ඉංග්‍රීසි වලට A එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්න. වෙනම අහනවා. ගණන් වලට ඉංග්‍රීසි වලට මොකද්ද තියෙන්නේ කියලා ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කට්ටිය අහනවා. රැකියාවකට යද්දි. හරි. සා බය නැතුව ඉංග්‍රීසි වලට A එකක් තියෙනවා කියන්නේ අපි ඊළඟ අවුරුද්ද ලස්සනට 11 වසරේ වැට් එක ජනවාරි 1 වෙනි සතියෙන් පටන් ගන්නවා. හරි. right. පුතා කවුරුහරි මොනවා හරි ගැටලුවක් තිබහන්නේ. ආන්න පුතා මොකද ප්‍රශ්නේ? සර් මේ 11 වසරක් නිත්‍ය කාලසටහන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් දැනට මෙහෙමයි පළවෙනි ගෲප් එක හදාගෙන ඉවරයි. පළවෙනි ගෲප් එක පුතා 2022 11 වසරට යනවනේ. 2022 11 වසරට යද්දී වාගේ ටයිම් ටේබල් එක වෙන්නේ පළවෙනි කණ්ඩායම. පළවෙනි කණ්ඩායමයි තව කණ්ඩායමක් පටන් ගන්නවා ගෲප් ක්ලාස් එකක්. හරි. දැන් ගෲප් ක්ලාස් එකේ ටයිම් ටේබල් එක මට ලැබිලා නැහැ ආයතනයේ. හරි. පළවෙනි කණ්ඩායම කියන්නේ හෝල් ක්ලාස් එක පැවැත්වෙන්නේ සෙනසුරාදා උදේ 8:10. 2022 ගැන මම මේ කියන්නේ. 2022 ඔයා 11 වසරේ ඉන්නේ. මගේ පන්තියේදී ඔයා 11 වසරේ ඉන්නේ. ඉස්කෝලේ යලා නැහැ මෙතන. හරි. පළවෙනි කණ්ඩායම සෙනසුරාදා උදේ 8:10. සර් දෙවෙනි කණ්ඩායම ගෙස් කරලා කියන්න බැරි වේද? මොකද? දෙවෙනි කණ්ඩායම ගෲප් ක්ලාස් එක තියෙන දවස් පොඩ්ඩක් ගෙස් කරලා කියන්න බැරි වේද? උදේ බොහෝ වෙලාවට දැනට මට ඔයාට කියන්න හැබැයි ස්ථිර කරගන්න එපා. හරි. දැන්ට මම දල වශයෙන් කියන්න මම ප්ලෑන් කරගෙන ඉන්නේ රැයට වැටෙන්නේ පන්තිය. හරි. බොහෝ වෙලාවට 10 ශ්‍රේණිය ගෲප් ක්ලාස් එක මදාදා හවස 6 ඉඳන් 8 වගේ වෙනවා. හරි. ගෲප් ක්ලාස් එක. පළවෙනි කණ්ඩායමේ සෙනසුරාදා උදේ 8:10 රතුගම සර්වයි මායි මාරු වෙන්න හදාගෙන තියෙන්නේ. 11 වසරේ ගිහම පුතා උදේ මගේ පන්තියට එනවා. මගේ පන්තියේ රෙචිකාම රතුගම සර්වයි ක්ලාස් එකට යන්නේ. හරි. මේක නම් එහෙම නෑ ගෲප් ක්ලාස් එක. ඔලම්පික් ඉස්කෝල වලට යන ළමයි එහෙම නැත්නම් සෙනසුරාදා උදේට මේ වෙලාවට ඉන්න බැරි අය බදාදා හවස ගෲප් ක්ලාස් එකට සෙට් වෙන්න පුළුවන්. හරි. 6 8. ඒ දාලා තියෙනවා සැටර්ඩේ උදේ 8:10 බෑ කියලා. පුතා මොකද තියෙන පන්ති? සෙනසුරාදා උදේ වෙන හොර නගරේ ලොකු පන්තියක් නෑ මම හිතන්නේ. ඊළඟ අවුරුද්ද ගැන මම කියන්නේ. බැරි කට්ටිය ඉන්නවද මේ සෙනසුරාදා උදේ 8:10? අත උස්සන්න බලන්න. ඊළඟ අවුරුද්දේ 2022 11 වසර වෙන කතා කරන්න. ඔව් ඒ බැරි අය මේ වෙලාවට බදා පොඩි පන්ති තියෙනවා නම් ළමයි 6 7 දෙනෙක් ඔය සෙට් වෙලා කරන ගෲප් ක්ලාසස්. හරි. එහෙම නැත්නම් ඔය සාමාන්‍යයෙන් අනිත් පොඩි පන්ති නමිදුසගේ තියනවාද සෙනසුරාදා උදේ 8:10? දැනට සර් තියෙන්නේ 10:00 12:00. දැනටනේ නේද? ඔව් සර්. ඔව්. 11 වසරට යද්දී සර් ඒ වෙලාව වෙනස් කරනවා කිව්වද? තාම ඒ ගැන කිව්වේ නෑ සර්. හරි. එහෙම නමිදුසගේ පන්තිය ටිකක් ලොකු පන්තියක්. හරි. ළමයි ටිකක් ඇති ඒකට යන. හරි. ඉතින් එහෙම ඒස නමිදුස 10:00ට පටන් ගන්නවා කිව්වොත් චූටි වෙනසක් මට කරන්න පුළුවන් 7:00 9:00 වගේ. පැයක් තියෙනවා නමිදුසගේ පන්තිය ගාවට යන්න. වෙලාව ඇතිනේ. නමිදුස ඔයා 11 වසරට යද්දී පන්ති 10:00ට දැම්මොත් මම 7:00 9:00 කරා. ඒ පන්ති චුට්ටක් සලකා බලන්න පුළුවන්. අනිත් පොඩි පන්ති නම් හරි අඩු ළමයි ප්‍රමාණයක් ඉන්නේවා නම් මට වෙනස් කරගන්න බෑ. ඒ ගුරුවරුන්ට දැනුවත් කරන්න මොකද අපේ පන්තියේ ළමයි 300ක් 350ක් ඉන්නවා. හරි. ඉතින් ඒ අනුව වෙනස් කරගන්න කියලා කියන්නේ. හරි. උදාහරණ දවස් දෙකක්ම තියෙනවා. කැමති දවසක් තෝරගන්න පුළුවන්. මේක ස්ථිර කරගන්න එපා. හරි. මේක ස්ථිර කරගන්න එපා. හරි. අපි බලමු ගෙදර විදියක් බලමු. තාම නැහැ. හරි. ඔය කොහොම වුණත් දැනට ඔයාට සමහරට බැරි වෙන්න පුළුවන්. ඉස්සරහට ඔය ටයිම් ටේබල් හදා ගන්නවා. අපේ ටයිම් ටේබල් රතුගම සර්වයි මමයි නදුම් සර්ගේ ටයිම් ටේබල් තුන පබ්ලිෂ් කරපුවාම ඔය හොයා ගන්නවා අනිත් ආයතන වල ගුරු ඒ අනුව එයාලා හදා ගන්නවා ඊට පස්සේ. හරි. අනිත් නගරේ අනිත් පන්ති වල කට්ටිය දැන් ප්‍රධානම තැන විදුලි එකනේ.
හරි ප්‍රධානම ආයතනයේ ඉන්නේ. ගණන් විද්‍යාව ඉංග්‍රීසි අභිධර්මනාවේ තමයි ළමයි වැඩි වෙන්නේ. ඔය ටයිම් ටේබල් එක අපි දීපුවාම අනිත් නගරේ ඉන්න ගුරුවරු ඒ විදිහට පොඩ්ඩක් වෙනස් කරගන්න. එතකොට දැන් ඔය අවුලක් ගන්න එපා පන්තිලෙට බැරි වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔය මොනවා හරි හදාගන්න විසඳුමක් ලැබෙයි. හරි. right. ඒ ගැන කතා කර වීඩියෝත් අද කොහොම ටියුබ් ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැ. හරි. ටයිම් ටේබල් ගැනම කතා කරන්න වෙනවා. මම දන්නවා ඔයාලා හරි කැමති ඒවා ගැන කතා කරන්න. හරි. අස්සේ කතා කරමුකෝ වෙන පැයක් අපි දාගමු වෙනම කතා කරන්න. හරි. උදාහරණ ගන්න. page number 3 වල ඔන්න දීලා තියෙනවා instructions ටික හරි. මේ පළවෙනි එක තියෙනවා discounts until stock lasts. discounts කියලා කියන්නේ වට්ටම්, until කියලා කියන්නේ තුරු කියන්නේ. නැත්නම් තුරු තෙක් කියන්නේ. stock කියලා කියන්නේ තොග, last කියලා කියන්නේ අවසන් වෙනවා. මේක තේරුම තමයි තොග අවසන් වෙන තුරු වට්ටම් ලබා දෙන්න. තොග අවසන් වෙන තුරු වට්ටම් ලබා දෙන්න. D1යි. දෙවෙනි එක මට කියන්න. දෙවෙනි එකේ තියෙන්නේ do not bring shopping bags to the wards. Do not කියලා කියන්නේ don't කියන එක don't bring ගේන්න එපා. යම් කිසි දෙයක් එපා කියලා කියන අපිට don't කියලා කියන්න පුළුවන්. ඒකේ මේ long word එක තමයි තියෙන්නේ do not කියලා. හරි. කෑ ගහන්න එපා කියන්නේ don't shout. එහෙම නැත්නම් do not shout කියලා කියනවා. කන්න එපා don't eat කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් do not eat. එහෙනම් මට කියන්න බොන්න එපා කියලා කොහොමද කියන්නේ? බොන්න එපා කියලා කොහොමද කියන්නේ? Do not drink. don't drink don't bring එහෙම නැත්නම් do not bring. ඒ වගේ do not bring ගේන්න එපා shopping bags to the wards. wards කියලා කියන්නේ වාට්ටු. වාට්ටු වලට shopping bag අරන් එන්න එපා කියලායි කියන්නේ. කොහෙද වාට්ටු තියෙන්නේ මොකක්ද එන්නේ මේ? කොහෙද ගහලා? Hospital. hospital, hospital ඔව්. බැංක් එකේ වාට්ටු නැහැනේ. බැංකුවේ ගහලා නැහැ shopping bag අරන් එන්න එපා. අනිවාර්යයෙන්ම wards කියලා තියෙන්නේ වාට්ටු වලට. එහෙනම් C කියන එකයි එන්නේ. පළවෙනි එකට D නේ දීලා තියෙනවා. දෙවෙනි එකට C. right. අපි ගන්නවා ඊළඟ එක. don't take photograph. do not take photograph. ඡායාරූප ගන්න එපා. museum, right. කොහෙද ගහලා? E museum Botanical garden. museum oh botanical garden museum. museum museum, yes. museum එකේ කෞතුකාගාරයේ තමයි ගහලා තියෙන්නේ. do not take photograph. ඡායාරූප ගන්න එපා කියලා. number 4 හතරවෙනි එක reading charges 25 per month. කියවීම සඳහා අය කරනවා. charge කියලා කියන්නේ අය කරනවා කියන්නේ. reading කියන්නේ කියවීම. කියවීමට කරනවා රුපියල් 25ක් a bookshop, මාසයකට. කොහෙද ගහලා තියෙන්නේ? bookshop, bookshop ඒ අර කියවීම සඳහා රුපියල් 25ක් අය කරනවා කියනවා මාසෙ. number 5 account holders only. T account holders කියලා කියන්නේ bank ඔව් account Bank. ගිණුම් හිමිකරුවන් පමණයි. ඔයාලා ගහලා තියෙන ගිණුම් තියෙන බැංකුවේ Bank. ඒකයි B bank. last one do not step on the grass. අඩිය තියන්න එපා. step කියලා කියන්නේ අඩිය තියනවා. හරි අඩිය තියන්න එපා. do not step on the grass. තනකොළ මත. ඔයාලා ගහලා botanical garden botanical garden, botanical garden. උද්භිද උද්‍යාන. හරි do not step on the grass. right. you can get 5 marks. පළවෙනි එක දීලා තියෙනවා. එකට එක ගන්න ලකුණු 5ක් කිව්වෙනවා. raise your hand if you could write down all the letters correct. අද උස්සන්න බලන්න letters 5 නිවැරදිව ලියලා තියෙනවා. right. හොඳයි. okay. උදාලා අපි ගන්නවා ඊළඟ එක test 3 එක. right. test 3 එකේ මොකද්ද තියෙන්නේ බලමු. did you write down answers for the test 3? උත්තර ලියුවද? Yes, sir. Yes, sir. yes The sir following picture shows what some children did last week. පාසලම් පින්තූරෙන් පෙන්වුම් කරන්නේ මොනවද ළමයි ගිය සතියේ කෙරුවේ? වැදගත් වචනයක්. Children did last week. හරි ගිය සතියේ කරපු දේවල් තියෙන්නේ. ළමයි දැන් කරන දේවල් නෙමෙයි තියෙන්නේ මේකේ මේ නමුත් එක්ක තියෙනවා නිලෝ, රවි, හරි සරත්, සමන්, ශෙහාන්,
නිම්මි. හරි? එතකොට මේකේ මේ ලේ ළමයි ගිය සතියේ කරපු දේවල් තියෙන්නේ. මේක ලියද්දි ටෙන්ස් එක වරද්දනවා ගොඩක් අය. ටෙන්ස් එක වරද්දනවා. බලන්න පුතා හරියට ලියලාද? ගිය සතියේ කරපු දේවලුයි තියෙන්නේ මේ ළමයි. Write a sentence about each picture. ලියන්න කියනවා වාක්‍යයක් about කියන ගැන each picture සෑම පින්තූරයක් ගැනම වාක්‍යයක් ලියන්න කියනවා. Each sentence must have සෑම වාක්‍යයකටම තිබිය යුතුමයි must have at least 5 words. අඩුම තරමේ හරි වචන 5ක් වත්. Use the names and the words given below each. භාවිතා කරන්න කියනවා නම් සහ වචන given below each. හැම එකටම පහලින් දීලා තියෙන වචන සහ ඒ ළමයින්ගේ නම් භාවිතා කරන්න කියලා කියනවා. උදාලා මට කියන්න දැන් ඔයාලා මේ සෑම එකකටම යටින් right හැම පින්තූරයකටම යටින් වාක්‍යයක් කියලා නැත්නම් what is the tense you have used to Past tense. Simple past tense. question එකේ what some children did last week කියලා මොනවද ළමයි ගිය සතියේ කිව්වේ කියලා. එහෙනම් මේක simple present tense වලින් ලියලා හරියන්නේ නැහැ. simple future එකෙන් ලියලා හරියන්නේ නැහැ. present continuous tense එකෙන් ලියලා හරියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම simple past tense එකෙන් ලියන්න ඕනේ. මොකද ළමයි ගිය සතියේ කරපු දේවල් ඉතින් හරි ඔය වගේ එකක් O level exam එකට ඇවිල්ලා තිබ්බා. ඔය වගේ එකක් O level exam එකට ඇවිල්ලා තිබ්බා. ළමයි කියලා තිබ්බේ present continuous වලින් ගොඩක් අය. ඇයි අර pictures describe කරන්න කියද්දි මම කියනවනේ මම කිව්වත් පොදු ගුරුවරු කියනවනේ present continuous පාවිච්චි කරන්න කියලා. පින්තූර විස්තර කරන්න ඒ පොරොන්දට මේ පින්තූරත් දිහා බලලා present continuous වලින් දාලා ලියලා තියෙනවා. subject ලියලා am is other verb I. ඔක්කොම වැරදි ලකුණු බිඳුවයි. ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. හරියට question එක කියවන්න. What some children did last week. මොනවද ළමයි ගිය සතියේ කරේ කියලායි තියෙන්නේ. දරපු දාලා you should write down sentences in simple past tense. ඔයාලට මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් O level exam එකේ first paper එකේ 3 වෙනි ප්‍රශ්නේ වශයෙන්. මතක තියාගන්න ඕනේ. හරි. මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් O level first paper එකේ English first paper එකේ 3 වෙනි ප්‍රශ්නේ වශයෙන්. සමහර 3 වෙනි ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඉන්නේ පින්තූර විස්තර කරන්න. ඒක 100% විශ්වාසයි. එහම ආවේ නැත්නම් පන්ති නවත්තනවා. එච්චර වගකීමෙන් කියන්නේ. හරි. 3 වෙනි ප්‍රශ්නේ O level paper එකේ first paper එකේ පින්තූර විස්තර කරන්න ඉන්නේ. එක්ක ලොකු පින්තූරයක් දීලා විස්තර කරන්න වෙනවා වාක්‍ය පහක් තනියම ලියන්න. එහෙම නැත්නම් පින්තූරයක් දීලා ඊට යටින් ඡේදයක් දීලා අර පින්තූරේ බලාගෙන ඡේදයෙන් ඉස්සෙන් වචන වගේක් ඒ ටික ලියන්න වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට පින්තූර පොඩි පින්තූර පහක් දීලා එකට එක වාක්‍ය ගානේ ලියන්න. O level exam එකේ 3 වෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් මේ විදිහට. මතක තියාගන්න. right පළවෙනි එක දීලා තියෙනවා. එයාගේ නම නිලු. නිලු මොකද කරන්නේ? වචන දෙකක් දීලා තියෙනවා dust furniture. dust කියලා කියන්නේ මේ දූවිලි පිහිනවා කියන්නේ. අපි නිකන් කියන්නේ මේ ඔය දූවිලි මොනවාට හරි වෙලිලා තියෙනවා නම් මාර dust එකෙන් කියලා අපි කියනවනේ. ඒ dust කියන්නේ දූවිලි කියන්නේ දූවිලි පිහිනවා කියන dust. furniture කියලා කියන්නේ ගෘහ උපකරණ. ගෘහ උපකරණ. ඒතර වාක්‍යයක් හදලා දීලා තියෙනවා ඔයාලට. නිලු dusted the furniture on Sunday. ये सत्य करපු දේවල් නිලු ගෘහෝපකරණවල දූවිලි පිස්සා ඉරිදා. ඊළඟ දින වචන දෙකම භාවිතා කරනවා. dust කියලා භාවිතා කරන්න බෑ අතීත කාල කරලා දෙනවා dusted. ප්‍රබෝධාට පුළුවන් වෙන්න ඕනේ මේ වගේ සත්‍ය කරපු දේවල් නිසා past tense වාක්‍ය හදාගන්න. past tense වාක්‍යයක් හදාගන්නේ අපි subject එක වලට ගත්තා. past verb එකක් ලියුවා. අතීත කාල ක්‍රියාවක් ලියුවා. ඉදිරි කොටස ලියුවා. ඔන්න structure එක. tenses වලින් කියන්නේ. හරි? එතකොට මේකේ පළවෙනි පින්තූරේ දීලා තියෙනවා. subject එක ලියුවා නිලු. අතීත කාල ක්‍රියාවක් කියනවා දූවිලි පිහිනවා dust කියනවා ඉස්සානන් dusted. මේ සතියෙන් the furniture ගෘහෝපකරණ furniture කිසිම අවස්ථාවක furnitures කියලා කියන්නේ නැහැ. එක ගෘහෝපකරණයක් වුණත් උපකරණ 1000ක් තිබ්බත් ගෙදර ඇතුලේ ගෘහෝපකරණ furniture කියලාමයි කියන්නේ. මේක බහුවචන කරන්න බැරි වචනයක් ඉංග්‍රීසි භාෂාව. සිංහලෙන් බහුවචන කරනවා ගෘහෝපකරණය ගෘහෝපකරණ කියලා. ඉංග්‍රීසි භාෂාවේ furnitures කියලා කියන්නේ නැහැ. සිංහලෙන් බහුවචන කෙරේ ඉංග්‍රීසියෙන් බහුවචන කරන්නේ uncount noun එකක් කියලා හඳුන්වන්නේ. ගණන් කරන්න හැකි නාම. below dusted the furniture මේක තියෙන්නේ කොහොමද? on Sunday. ඉරිදා.
right ඒ වගේම මතක තියාගන්න සෑම වාක්‍යයකම වචන පහක්වත් අඩුව තරමින් තියෙන්න ඕනේ කියලා. මේක දෙනවා 1 2 3 4 5 6. හරි. මට දෙවෙනි එකට බලන්න කියන්නකො මේකේ තියෙනවා right letter කියලා පුද්ගලයාගේ නමක් තියෙනවා. උදාලා ලියපු කෙනෙක් කියන්න බලන්න වාක්‍ය නිවැරදි. Ravi wrote a letter on Monday. We wrote a letter on Saturday. Right. What about others? අනිත් අය? Ravi wrote a letter on Monday. right. හරි. මට ලියන්න පුළුවන් මේ විදිහට. හැබැයි වචන පහක් අඩුම තරමේ ඉන්න ඕනේ. දැන් පුතාලා කියවගේ වචන පහක් තියෙනවා. සමහරව ලියනවා නම ලියනවා බොරුවට. දැන් රවි විතරනේ තියෙන්නේ. රවි රත්නායක මුදියන්සේලාගේ රවි ඔන්න ඔහොම වචන ගන්න වැඩි කරනවා. එහෙම වචන වැඩි කරන්න බෑ හරි. අර නම විතරක් වචන වැඩි කරලා දෙනවා. දැන් රත්නායක මුදියන්සේලාගේ රවි. ඉවහම තුනක් තියෙනවනේ එතන වචන. තව දෙකක් තියෙනවා මේක. wrote letter. ඔහොම ලියන්න. එහෙම ලියලා හරියන්නේ නෑ හරි. එතකොට Ravi wrote කිව්වේම හරි මම ලියනවා ඉතින් දිගට තව ටික කරන්න ඕන නිසා Ravi wrote an informal letter. Ravi ලියනවා පෞද්ගලික ලිපියක් on Monday. Right? Ravi wrote the letter last Sunday. හරි. Ravi wrote the කියලා කියන්නේ ඔව් පුළුවන්. the කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හරි. Ravi wrote an informal letter. Ravi wrote the letter. කිසි ප්‍රශ්නයක් නෑ. day before yesterday කියලා ගන්න පුළුවන්ද සර්? අකට ඔව් yesterday කියලා ගන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නෑ. ඊයේ සතියේ කියද්දි ඔව් ඉතින් අපි හිතන්න පුළුවන් ඊයේ කියන්නේ ඊයේ සතියේ කියලා හිතන්න පුළුවන්. එහෙමත් හරි. right. තුන්වෙනි picture එක. සරත් තමයි ඉන්නේ swim river කියලා දීලා තියෙනවා. උදා ලියපු කෙනෙක් කියන්නේ බලන්නවා. Sarat Sarah swam a river on Wednesday. On Wednesday. right. අපිට මේක swim කියලා කොහොමද ලියන්න බෑ නේ? past කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අතීත කාලය ඊයේ සතියේ කරපු දෙයක්. එහෙනම් මොකද මේක ලියන්නේ swim කියන එකේ past form එක වඩ කියන්නේ? swam, swam කියලා. Swam. right. එහෙනම් ගන්නවා අපි subject එක ගත්තා සරත්. swim කියන එකේ past form swam. සරත් swam. river කියන වචනේ දීලා තියෙනවා ගඟේ කියන්නේ. ඒක මම ගන්නවා in the river. සරත් swam in the river on Tuesday කියලා මම ලියනවා. වචන පහකට වැඩි නේ. 1 2 3 4 5 6 7. ඔයාලා ලියලා තියෙනවා නම් මට මැසේජ් එක වන්න. කෙනෙක් දාලා තියෙනවා Ravi wrote a letter his friend කියලා. ඒක පුතේ Ravi wrote a letter to his friend කියලා ගන්න. හරි? මේකත් මේ විදිහට ලියන්න පුළුවන්. අනිවාර්යෙන් හැබැයි past වෙන්න නම් ඕනේ මේ verb එක. The verb should be kept in past form. On last week කියන්න බෑ. On last week කියන්නේ on දාන්නේ සතිය දවසක් ඉස්සරහින්. last week එකේ නිකන් last week කියලා ලියන්න පුළුවන්. සරත් swam in the river last week. ඒක on අවශ්‍ය නැහැ. on yesterday, on day before yesterday ඒව මොකුත් කියන්නේ. සරත් swam in the river yesterday. සරත් swam in the river day before yesterday. Last week, last month, on day 9. Right, we are coming to the next picture. Number 4. හතරවෙනි එක. ඒක දිලා තියෙනවා සමන් තමයි ඉන්නේ. හරි. paint wall. paint කියන්නේ තිත්ත ගන්නවා. wall කියලා කියන්නේ බිත්තිය. හරි. right. උදාහරණ කියන්න බලන්න වාක්‍ය. Someone painted a wall on Tuesday. yes. හැබැයි someone paint කියලා කියන්න බෑ. someone paint කියලා කියන්න බෑ. මොකක්ද දෙන්නෝ? painted, yes. අනිවාර්යෙන්ම painted කියලා past form එක ගන්න ඕනේ. එක්කෙනෙක් කියලා දෙනවා someone painted his room. his room wall. එහෙනම් ගැලපෙන්නේ නැහැ. his room wall කියලා කියන්න බෑ. someone painted his room's wall කියලා ගන්න පුළුවන්. කාමරයේ බිත්තිය. එහෙම හරි. Sir, someone painted the wall on Tuesday. right. හරියටම හරි. someone painted තිත්ත ගෑවා the wall on Wednesday කියලා මම
ඔයාලට ඉතින් තව ලියන්න පුළුවන්. සමන් painted his rooms walls on Wednesday. මොකද්ද? ගාන මොකද ගැටලුව? ඉන්ද කියලා දාන්න බැරිද? අනේ මට ඇහෙන්නේ නැහැ මැසේජ් එකක් එවන්න. ඔයා කියන දේ ඇහෙන්නේ නැහැ පැහැදිලි මන්. We are coming to the next one, number 5. පස්වෙනි එක. ඉනේ ෂෙහාන් ඔබ නිකන් දික් කරන්න එපා ෂෙහාන් නිරංග කියලා. සමහරව එහෙමත් වචන ගන්න වැඩි කරනවා. හරි. වචන පහ කියන නිසා ෂෙහාන් නිරංග කියලා දාන්න. තව මුල් අකුරු හදලා දාන්න. එහෙම බෑ. right. ෂෙහාන් මොකද කරන්නේ? right bicycle කියලා දෙලා. right bicycle පදිනවා. right කියලා කියන්නේ පදිනවා. bicycle bicycle. right. එතකොට මට පුතාලා කියන්න බලන්න මේකට වාක්‍යය. Rehan Rehan rode his bicycle on Sunday. bicycle on Sunday. Han rode a bicycle on Monday. ඔව් right කියන්නේ පදිනවා. පැද්දා කියන අතීත කාලේ road කියලායි ගන්න. right road. හැබැයි R O D E R O A D කියලා එකක් වෙනවා road. ඒ කියන්නේ පාර. ඒක නෙමෙයි. right කියන එකේ අතීත කාලේ R O D E road. ඒ පැද්දා. හරි R O D E right කියන එකේ past form එක. මතක තියාගන්න. හරි. ඒ කියන්නේ කියලා තියෙනවා Shehan rode a red color bicycle yesterday. හරි. හරියටම රතු පාට bicycle එකක් Shehan පැද්දා කියලා. right. Shehan right කියලා ගන්න බෑ. ගිය සතියේ කරපු දෙයක් නේ. road මම ගන්නවා his bicycle එනත his brother's bicycle එයාගේ සහෝදරයාගේ bicycle හරි Shehan rode his bicycle අරගම දවස on Thursday බලන්න තව හදලා ලියන්න පුළුවන් red color bicycle හරි brother's bicycle right Shehan rode the bicycle very slowly කියලා දාන්න very slowly කියලා දාන්න එළවයි right number 6 highway එක අපි කරමු highway එකේ ඉන්නේ නිම්මි මොකද කරන්නේ නිම්මි ඇවිල්ලා sweep floor බිම අතු ගන්නවානේ right පොතක් කියන්න බලන්න වාක්‍යයක් කියන්නේ Nimmi swept the floor on Mimi swept the floor on Sunday. right අපිට කියන්න පුළුවන් sweep කියලා කියන අතු ගන්නවා අතු ගෑවනම් මොකද අතීත කාලේ swept කියලා කියනවානේ S W E P T right ඒ අනුව අපිට ගන්න පුළුවන් නිම්මි හරිද නිම්මි නේද නම් හරි නිම්මි swept කියලා තියෙන අතීත කාලයට අරගෙන යනවා ගිය සතියේ කරපු දෙයක් නිසා swept කියලා Nimmi swept floor කියන්නේ බිම right Nimmi swept the floor Nimmi බිම අතු ගෑවා right Nimmi swept the floor අපි දිනයක් දාමු on Friday Nimmi swept the floor last night කියලා දාලා තියෙනවා Nimmi swept the floor on Saturday කියලා තියෙනවා හරි Nimmi swept the floor on the classroom නෙමෙයි Nimmi swept the floor in the classroom කියලා ගන්න in the classroom කියලා ගන්න පුළුවන් ඔය ආකාරයෙන් ලියන්න හැබැයි අනිවාර්යෙන්ම past verb එකක් නම් තිබිය යුතුමයි සමහර ළමයි ඔය ක්‍රියාපදේ ඔහොමම දාලා ලියන සමහරු නිකන් ing දාලා ලියන වැරදි ප්‍රශ්නේ හරියට කියවන්න ඕනේ මේක පැහැදිලිව දීලා තියෙනවා what some children did last week හරි උදාට O level exam එකේ 2022 මේ විදිහට තනි පින්තූර පහ විස්තර කරන්න දුන්නොත් හොඳට බලන්න question එක කියවලා මේ පින්තූර වලින් තියෙන කවද කරපු දේවල් දැන් වෙන දේවල් නම් present continuous ලියන්න හරි එහෙම නැත්නම් ඒවා අතීත කාලයක් වගේ දීලා තියෙනවා නම් අනිවාර්යයෙන් simple past tense දාන්න right එහෙනම් මේකට ලකුණු පහක් හිමි වෙනවා පළවෙනි එක දීලා තියෙනවා එකට එක ගානේ ලකුණු පහයි බලන්න වාක්‍යයේ පහම නිවැරදිව දීලා තියෙනවා ලකුණු ගන්න පුළුවන් මේවට හොඳයි. ඔය ගොඩක් අයට ලියා ගන්න පුළුවන්. හරි. පොඩි පොඩි අඩුපාඩු ඇති. ඒවා හදාගමු. හදාගෙන වැට්ටික් කරමු. right. අපි ගන්නවා පුතේ ටෙස්ට් 4 එක. ඒ වගේම homework ඊළඟ සතියේ මාක් කරගන්න එක.
homework එකකුත් දෙනවා. අනිවාර්යෙන්ම උත්තර ලියලා පන්තියට සම්බන්ධ වෙන්න හරි මේ ටියුට් ක්ලාස් එකට සම්බන්ධ වීම තුළින් ඔයාලට ප්‍රශ්න වලට උත්තර ලියන්න හැකියාව ලැබෙනවා. O level paper එක අතර ගත්තාම ලියාගෙන යන්න පුළුවන් වෙන්න තමයි මේ පුරුදු කරන්නේ මේ විදිහම. හරි. තා ටික දවසකින් past papers අරගෙන ලියන්න පටන් ගන්නවා. මේවා හරියට ලියා ගන්න පුළුවන්. මේවා මේ විදිහම ප්‍රැක්ටිස් කරලා තිබ්බහම. ආමේ ඒ වගේම මට කියන්නේ ගිය සතියේ ක්ලාස් එකේ මොනවද කතා කරන්නේ? එට පාන්තියේ ඉඳන් ඉස්සරහට උගන්වන්න. I started a new topic, right? Last Saturday, I discussed with you WH questions. WH questions කියන මාතෘකාව තමයි සාකච්ඡා කරේ. උදාහරණ මට චුට්ටක් බලලා කියන්න. මේක tenses wise from discuss කරගෙන යන්නේ. හරි? tenses වලට අනුව සාකච්ඡා කරන්නේ. Simple ටික විතරයි sir. මේ විදියට. මට කියන අවසාන කරපු tense එකේ මොකක්ද? tense එක මොකක්ද? Simple තුනම කළා sir. Alright. Simple present tense with WH questions, simple past tense with WH questions, simple future with WH questions. ඔය තුනම කරන්නේ. Yes sir. එහෙනම් හෙට continuous tenses එක බලමු. හෙට continuous tenses එක බලමු. හරි. ඒ වගේම homework mark කරගන්න. ටියුට් එකේ homework mark කරගන්න. Test 5 homework. ඒ වගේම note එකක් ලියන්න තියෙනවා. test 6 note එකක් ලියන්න තියෙනවා. test 7 test 8 5 6 7 8 homework. ඒ වගේම pie chart එකක් තියෙනවා අපිට සාකච්ඡා කරන්න නේ. අර household needs ගැන එහෙම දීපයක් තියෙනවා සාකච්ඡා කරන්න. right. ඒකත් අපි ගමු. ඒකත් හෙට ගමු සාකච්ඡා කරමු. right. මෙන්න නම් හෙට මේ ඊළඟ සතියේ ටියුට් ක්ලාස් එකේ homework ටික ටියුට් එකේ test 5 6 7 and 8. හරි. උදාහරණ ටෙස්ට් 4 එක ගන්න. මට කියන්නේ මීට අදාළ පාඩම මොකක්ද? මීට අදාළ ග්‍රැමර් ලෙසන් එක මොකක්ද? preposition, Yes, prepositions. නිපාත පද. හරි. නිපාත පද. group class එකේ fees එක කීයද කියලා අහලා තියෙන කෙනෙක්. ඉතින් group class එකේ fees එක තාම තීරණය කළා නැහැ. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරි. පන්ති දෙකේම එක හා සමාන වගේ class fees එකක් යන්නේ. පොඩි ගානක වෙනසක් සිද්ධ වෙයි. හරි group class එකට අර එනවනම් ඔයා බදාදා හවස 6 8 තියෙන class එකට හරි බොහෝ වෙලාවට ඒ වෙලාවට තමයි වැටෙන්නේ. මම හරියටම වෙලාව දැනුවත් කරන්නම්. සෙනසුරාදා නම් ස්ථිරයි. fall class එකේ time table එක. හරි group class එකේ කොහොමද කියලා මම පුතාලට දැනුවත් කිරීමක් කරන්නම්. ස්ථිර දවස මොකක්ද? දැනට plan කරගෙන ඉන්නේ මම බදාදාට. ඒ වෙලාව තමයි ලිව්වේ. class fees එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හරි. සර් බදාත නැතුව වෙන දවසක් දාගන්න බැරිද? බලමු මම හරියටම කියන්නම්කෝ දවස් මොකක්ද කියලා. හරි. හරියටම කියන්නම්. ඒ වගේම විභාගයේත් දිගටම ඔන්ලයින් ක්ලාස් එකකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි. දිගටම යන ඔන්ලයින් ක්ලාස් එකකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. කොරෝනා අවටින් නැයි නම් හැමෝම අනිවාර්යයෙන්ම ෆිසිකල් ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න. ලොකු වැඩ පිළිවෙලක් පන්ති කාමරේ තුල කරන්න පුළුවන්. හරි. එහෙම සම්බන්ධ වෙන්න බැරි දුර ඈත පළාත් වල ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. එයාලට දිගටම යන ඔන්ලයින් පන්තිවල සම්බන්ධ වෙන්න අවස්ථාවක් හදලා දෙන්න. right. අපි ගන්නවා මේක fill in the blanks with suitable prepositions. ඉස්සම් පුරවන්න කියන පුතේ ගැළපෙන නිවැරදි prepositions භාවිතා කරලා ගැළපෙන නිපාත පද භාවිතා කරලා the first one is done for you. පළවෙනි එක කරලා තියෙනවා. right. මෙන්න prepositions ටිකේ සිංහල meanings ටික මට කියන්න ඔයා. හරි. පළවෙනි එක තියෙන්නේ before කියන්නේ මොකද? pera, before කියන්නේ පෙර. ඊළඟ එක beyond කියලා කියන්නේ behind, ඇතින් yes beyond කියලා කියන්නේ obden කියන්නේ හරි obden. next one is against කියලා කියන්නේ නැවතත් විරුද්ධව, අදත් නෑ again කියන්නේ නැවත
against කියලා ST තියෙනවා ඔකට. against කියලා විරුද්ධව විරුද්ධව කියන්නේ විරුද්ධව එරෙහිව කියන අදහස. against during කියලා කියන්නේ කාලයක් තුල අතරතුරේදී ඔව් අතරතුර. අතරතුරේ කියන අදහසක් තියෙනවා. ඒ වගේම යම් කිසි කාලයක් තුල කියන අදහස. යම් කාලයක් තුල එතන අතරතුරේ කියන අදහස. since කියලා කියන්නේ ඔව් සීට එහෙම නැත්නම් දා පටන්. හරි දා පටන් එම්කන් සීට කියන අදහස. ඊළඟ එක within කියන්නේ ඇතුළත. within කියන්නේ ඇතුළත. right පළවෙනි එක ගන්නවා. ඒකේ ආන්සර් එක දීලා තියෙනවා. my grandmother මගේ ආච්චි lives ජීවත් වෙනවා within city limits of Colombo. කොළඹ නගර සීමාව. city limits කියලා කියන්නේ නගර සීමාව. ඒතර කොළඹ නගර සීමාව ඇතුළත මගේ ආච්චි ජීවත් වෙනවා කියලායි කියන්නේ. ඒක දීලා තියෙනවා. දෙවෙනි එක අපි ගන්නවා. second one මට ආන්සර් කියන්න ඔයා the sun is the only star ඉර තමයි තියෙන එකම තරුව we can see අපිට පේන්න පුළුවන් the day ඒ කියන්නේ දවස් Beyond. Oh, we can during yes we can see during the day දවල් වරුවේ the day කියලා කියන්නේ දවල් වරුවේ හරි දවල් වරුවේ අපිට දැක ගන්න තියෙන එකම තරුව තමයි the sun ඉර හරි දවල් කාලය තුල හරි during කියලා කියන්නේ දවල් කාලය තුල කියතොත් during the day. Third one there is a small temple කුඩා පන්සලක් තියෙනවා this lake මේ වැවට beyond ඔබ්බෙන් Beyond. beyond කුඩා පන්සලක් තියෙනවා මේ වැවට ඔබ්බෙන් there is a small temple beyond this lake. Next one our teacher has been working අපේ ගුරුවරයා වැඩ කරමින් ඉඳලා තියෙනවා in our school අපේ පාසලේ 2009 yes 2009 since 2009 last one no fifth one පස්සේ the train had left coach පිටත් වෙලා තිබුණා the station එකෙන් දුම්රියපලෙන් I went there මම එහි යන විට මම එහි යද්දි in the morning today before before when the train had left the station coach පිටත් වෙලා ගිහලා තිබුණා before පෙර I went there in the morning today මම station එකට යන්න පෙර coach පිටත් වෙලා ගිහලා තිබුණා කියලායි last one අවසාන එක most workers ගොඩාක් වැඩ කරන අය බොහෝ වැඩ කරන අය are the decision කියලා කියන්නේ තීරණය taken ගත්තු තීරණය by the factory manager කර්මාන්ත ශාලාවේ කර්මනායක විසින් ගත්ත තීරණය against මොකද්ද against විරුද්ධ වෙලා තියෙනවා විරුද්ධයි කියලායි කියන්නේ කර්මනායක විසින් ගත්ත තීරණයට බොහෝ සේවකයන් බොහෝ වැඩ කරන අය විරුද්ධයි against කියලා කියන විරුද්ධ right ලකුණු පහක් හිමි වෙනවා එකට එක ගානේ බලන්න පහෙන් පහම කියන අද උස්ස raise your hand right හොඳයි right එහෙනම් පුතාලා වෙලාව පාමාරයි අපි ඊළඟ දවසේ හෙට අපේ ක්ලාස් එකේදී අපි හම්බ වෙනවා උදේ 10:00 12:00 ටියුට් එකේ homework ටික කරන් ඒ වගේම මේ දවස්වල ඉස්කෝලේට යනවනේ යාළුවෝ දැනුවත් කරන්න අපේ ඉංග්‍රීසි පන්තිය සම්බන්ධව ජනවාරි සිට පන්තියට සම්බන්ධ වෙන්න කියන්නේ 11 අවසර වැඩ ජනවාරි 1 වෙනි සතියේම ආරම්භ කරනවා. right. උදාහරණ මොනවා හරි පන්තිය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp message එකක් එවන්න. right. එහෙනම් අදට ටියුට් ක්ලාස් එකේ වැඩ ටික මෙතන අවසానයි. හෙට ක්ලාස් එකේදී අපි WH questions පාඩම සාකච්ඡා කරමු. right. එහෙනම් goodbye to you. See you tomorrow. Goodbye, sir. goodbye sir Goodbye. Goodbye, sir.